පින්වතුනි අපිට උතුම් සත්පුරුෂයන් වහන්සේ නමක් ලැබුණා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවුණා නම් අපි ඉවරයි. ලොකු ස්වාමීන් වහන්සේ විඳපු දුක් අන්දරාව කෙලවරක් නැහැ. සේරුවිල පන්සලේ තමයි උන්වහන්සේ මහාන වුණේ. මහාන වෙච්ච කාලේ ලයිට් නැහැ පින්වතුනි. මදුරු දැල් නැහැ පින්වතුනි. සේරුවිල කියන්නේ තනිකර මදුරුව. ඊට පස්සේ මදුරුව කකා මදුරුව ෆෑන් නැහැ. මදුරුව කකා දාඩිය දදා පොඩි නින්දක් සහිතව පොඩි හාමුදුරුවෝ ගත කළේ. ඊට පස්සේ එහෙ ගන්නකොට පොඩ්ඩක් ඔය කැකිරි සම්බෝලයි ඕවා තමයි එහෙ තියෙන කෑම. ඉතින් ඒව කකා පොත්පත් තියෙන පොතක් පතක් බලාගෙන උන්වහන්සේ සෑය වැඳගෙන හිටියේ. ඊට පස්සේ අනන්ත දුක් විඳා. දුක් විඳලා ඊට පස්සේ ඉගෙනගෙන කොටි කලබල කාලේ ගස් උඩ ඉඳලා ලඳු කැලෑවල ඉඳලා ජීවිතේ බේරගත්තේ. එහෙම ඉඳලා තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන කාලේ කොළඹට ඇවිල්ලා සමහර කොළඹ විහාරවල ඉඳලා තියෙන්නේ පිළිකන්නේ. ඇතුළට අරගෙනමුත් නෑ මේවා ඉඩ නෑ කියලා. අවුරුදු 3ක් පිළිකන්නේ පුංචි ලෑල්ලක ඉඳලා තියෙනවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ එහෙම ඉන්නවා දැක්ක හාමුදුරුවෝ අපිට කිව්වා ඔබ වහන්සේලාගේ ගුරු හාමුදුරුවෝ දැන් ඔහොම හිටියට අවුරුදු මෙච්චර කාලයක කලින් පිළිකන්නේ හිටියා ඒ ඉච්චර දුක් විඳා කියලා. ඊට පස්සේ තමයි කැම්පස් යන කාලේ උන්වහන්සේ මේ ත්‍රිපිටක පොතක් දැකලා කියවලා හොයා ලංකාවේ හැමතැනම ත්‍රිපිටක පොත් නෑ එතකොට. තියෙන කෙනෙක් දෙන්නෙත් නෑ. පොත් ප්‍රදර්ශනවල කාවෝ කාලා විසික කරලා තියෙනවා. ඒ කොළ එකතු කරලා හදපු පොත් අදටත් පොල් ගහවලා තියෙනවා. ඊට පස්සේ පොත් නැතුව ඒ වගේම ෆොටෝකොපි කරලා හදපු පොත් අදටත් පොල් ගහවලා තියෙනවා. උන්වහන්සේ ත්‍රිපිටක පොත් ටික හොයාගත්තේ එහෙම. ඒවා කියවලා අනේ මේක විවේකයෙන් බණ භාවනා කරන්න කියලා කැම්පස් එකේ සියලු සහතික ටික ඉරලා දාලා උන්වහන්සේ ඊට පස්සේ ආරණ්‍යයක් ගානේ ගියා. ඊට පස්සේ මේක මෙහෙ කරගන්න අමාරුයි කියලා උන්වහන්සේ හිමාලයට ගියා. හිමාලයට ගිහිල්ලා උන්වහන්සේ ඔක්කොම අයින් කළ කොටි වලස්සු ඉන්න සිංහයෝ ඉන්න වනයේකට යනකොට දෙවි කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි ගමන වළක්වලා චීනෙන් පෙන්නුම් කළේ මෙහි ඉන්න එපා යන්න ලංකාවට කියලා. ඒ දෙවි කෙනෙක් අපේ වාසනාවකට ලොකු ස්වාමීන් වහන්සේටත් වැඩිය අපේ වාසනාවට ඒ දෙවියා වෙන්නේ හිටියේ. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඒ සිරිපාද කැලේ ආයෙ මම මනුස්සාවාසයට ඉන්නේ නැහැ කොල කාලා ජීවත් වෙනවා කියලා යන්න හදනකොට යන පාර වැහෙනවලු. ඒකත් අපේ වාසනාවට. ඊට පස්සේ තමයි කොළඹට ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්න ගත්තේ. අපි දැන් මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බණ කිව්වට ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම බණ කිව්වේ 4 දිනකට. ඒ කාලේ ටීවී නෑ, බපල් නෑ, මොකක්වත් නෑ. අපි දැන් මේ වගේ සුන්දර මණ්ඩපවල බණ කිව්වට උන්වහන්සේ අනිත් අයගෙන් බැනුම් අහා තමයි උන්වහන්සේ පොඩි ටකරම් මඩුවල බණ කිව්වේ. ඊට පස්සේ මෙහි බණ කියනකොට අරහෙන් ටකරම් වලට ගල් ගහනවලු. ඊළඟට ළඟ සද්දෙට කෑ ගහනවා. ඇයි මේ බණ නතර කරන්නේ? බැරිම තැන තමයි පොල් ගහවල ගිහිල්ලා ওই පොඩි පොල්ලතු පැලවල් පහක පොඩි ආරාමයක් හදාගත්තේ. බීමට ඉටිරෙදි දැන් මේ වටේ ඉටිරෙදි මේ ගහගත්තේ. එහෙමවත් කරගන්න විදිහක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ළඟ මේ ගෙදරකින් වතුර එල්ල හාමුදුරනේ ගන්න කියලා පහවදා යනකොට ඒ පාරට කටුකම්බි ගහලා. ඊට පස්සේ උන්වහන්සේ කැලේ ඇවිදලා යනකොට වතුර උල්පතක් හොයාගෙන ඒ වතුර උල්පතෙන් තමයි අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පොල් ගහවල වතුර බොන්නේ. ඊට පස්සේ උන්වහන්සේට පැම් පහසු වෙනකොට තව හිටපු ස්වාමීන් වහන්සේ නම පෝස් බටේ අල්ලගෙන ඉන්නවා. උන්වහන්සේ පැම් පහසු වෙනවා. ඒ හාමුදුරුවෝ පැම් පහසු වෙනක ලොකු ස්වාමීන් වහන්සේ මේ හෝස් බටේ අල්ලගෙන ඉන්නවා. එහෙම අතීතයක් තියෙන්නේ. මිනිස්සු හිතන්නේ මේවා ආකාශයෙන් පහළ වුණා කියලා. ඊට පස්සේ පොල් ගහවල ඉඳලා උන්වහන්සේ මේ අලව්වට යන්නේ පාගමනින්. උන්වහන්සේ පයින් ගිය පාරවල් දැන් කාපට් වෙලා. ඉතින් ඒ නිසා ඔය වගේ දේවල් තියෙනවා. දුක් ගෝලියෝ ටික හදාගෙන මුළු ලංකාවෙම ධර්ම දේශනා කළා, පිටරටත් ධර්ම දේශනා කළා, ආයතනත් හදාගෙන සූත්‍ර කියලා දීලා කටපාඩම් කරවලා ත්‍රිපිටක පොතුත් ලියලා මේ ආයතනත් ඔක්කොම ටික කරගෙන පොතුත් පරිවර්තනය කළා කියන්නේ ආශ්චර්යයි පින්වතුනි, අద్භූතයි. ඒ උත්තමයන් වහන්සේලා බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕන. සක්දෙවිඳුගේ ලෝකේ සක්දෙවිඳු බුදුරු ගැන කතා කරනකොට අනිත් දෙවිවරු කිව්වා ඔය වාගේ උත්තමයෝ 4 දෙනෙක් හිටියනම් හොඳයි නේද ලෝකෙට කියලා. තව එක්කෙනෙක් කිව්වා නෑ ඔය වාගේ දෙන්නෙක් හිටියොත් හොඳයි. තව එක්කෙනෙක් 3 දෙනෙක්, තව එක්කෙනෙක් දෙන්නෙක් කියලා. සක්දෙවිඳු කිව්වා නෑ එක ලෝක ධාතුවක එක්කෙනයි පහළ වෙන්නේ. ඒ නිසා පින්වත් දෙවිවරුනි, නුඹලා නිතර ප්‍රාර්ථනා කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා බොහෝ කලක් වැඩ සිටිත්වා කියලා. මමත් පින්වතුනි නුඹලාට එමය කියන්නේ.
මේ වගේ උතුම් සත්පුරුෂයෝ හැම තැනම පහළ වෙන්නේ නැහැ. ලෝකෙට උතුම් අය එකයි. ඒ නිසා අපි සියලු දෙනාම හැමදාම නිතර සිහි කරන්න ඕන මේ උත්තමයන් වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබන්න ඕන බොහෝ කාලයක් වැඩ සිටින්න ඕන කියලා. ඒ උන්වහන්සේලාගේ කරුණාව නිසා නේද මම හිතලා මෙහෙම කරනවා කියලා මම මේ ධර්ම දේශනාව මම තීරණය කළේ නෑ. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මිනිසුන්ට පින්පව් ගැන කියලා දෙන්න. මේ මිනිසුන්ට යහපත ඇති කරන්න. උන්වහන්සේ මේවට නම් දාලා මේ නමින් කරගෙන යන්න. පුදුම සහගතයි. Taman දුකසේ හදාගත්තා වූ මේ දහම් ප්‍රචාරක වැඩපිළිවෙලේ ශිෂ්‍යයන් යොමු කර කර ලෝකෙට ධර්මයේ දෙන්නේ අව්‍යාජ සිතකින්, ඉරිසියා නැති සිතකින්. ඒ නිසා පින්වතුනි බොහෝ අයගේ ගුණ කියවෙන්නේ යයි නැති වුණාට පස්සේ ධර්මපාලතුමා ඉන්නකල් මරා ගන්න හැදුවා. දැන් උපහාර තියනවා පිළිම හදනවා. ඔය වගේ සෝමහාමුදුරු ඉන්නකල් බැන බැන හිටියා. දැන් උපහාර තියෙනවා. අරිය ධම්මහාමුදුරු ඉන්නකල් බැන බැන හිටියා. දැන් උපහාර තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් පානදුරේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධි පූජාවලට මිනිස්සු ඒ කාලේ ගැරෙව්වා. ඒ නිසා බලන්න නැති කාලයක හැම කඩේකම ඇහෙනවා. ඒ නිසා නිකම් පුහු වැඩ ඕනේ නැහැ පින්වතුනි. ඉන්න කාලේ තමන්ගේ මුළු හදවතින්ම අවංකවම සත්පුරුෂයන්ට පැහැදිලා අනේ මේ උත්තමයන් වහන්සේලා දීර්ඝායුෂ ලැබේවා කියලාවත් මානසිකාර කරගන්න ලැබුණොත් කොයිතරම් වාසනාවක්ද. අපි සත්පුරුෂයන්ගේ පැවැත්ම ලෝකේ කැමති වුණොත් අපේ හිතට කොච්චර සැනසෙල්ලක්ද. සසර ගමනට උපකාර වෙනවා. සත්පුරුෂයෝ යම් තැනක නම් අපගේ උපත එතන වේවා පින්වත්නි. සත්පුරුෂයෝ නැති තැනක අපේ ජීවිතයක් ඕනේ නැහැ. සත්පුරුෂයෝ යම් තැනකද මාගේ උපත එතන වේවා. නිරන්තරයෙන්ම නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබේවා. නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂයන්ගේ හඬම ඇසේවා. නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂයන්ට දමනය වෙන්න ලැබේවා. ඒවා තමයි උත්තරීතර ප්‍රාර්ථනා. මෙවැනි වටිනා දහම් අවවාද ශ්‍රවණයට ශ්‍රද්ධා Facebook පිටුව ලයික් කරන්න. ඇයි පින්වතුනි රහතන් වහන්සේලාට සිංහරාජයෝ කියලා කිව්වේ? සිංහරාජයා කියලා කියන්නේ වනයේ සිටින සතුන් අතර අග්‍ර කෙනා. ඒ වගේ රහතන් වහන්සේලා කියන්නේ යාවතා භික්කවේ සත්තා වාසා. මහණෙනි මේ ලෝකේ යන්තාක් සත්වයෝ වාසය කරන තැන් තියනවාද? යාවතා භවග්ගං යන්තාක් භවාග්‍රයෝ තියනවාද? ඒතේ අග්ගා ඒතේ සෙට්ටා ලෝකස්මින්. ඒ සියලු සත්තා වාසයන්ට ඒ සියලු භවාග්‍රයන්ට ඉහලින් අග්‍රව ශ්‍රේෂ්ඨව මේ ලෝකේ වැඩ ඉන්නේ යදිදං අරහන්තෝ රහතන් වහන්සේ. කෙලෙස් නැසූ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේලා සිංහරාජයෝ වගේ. ඒ සිංහරාජයන් බඳු රහතන් වහන්සේලා පවසන මේ ගාථා හරියට සිංහනාද වගේ. මොකද්ද රහතන් වහන්සේලාගේ සිංහනාදය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා උද්දන් තිරියං අපාචීනං නන්දී තේසං නවිජ්ජති. උඩයට සරසට මේ ලෝකේ ඒ රහතන් වහන්සේලාගේ ජීවිත තුළ තෘෂ්ණාව උපදවන කිසිවක්ම නැත්තේය. නදන්ති තේ සීහ නාදං. මේ මුළු මහත් ලෝකයෙන්ම නිදහස් වුණ නිදහස් සිතින් වැඩ ඉන්න ඒ රහතන් වහන්සේලා සිංහනාද කරන්නේය. බුද්ධා ලෝකේ අනුත්තරාති. ඒ සිංහනාදේ නම් බුදුරජාණන් වහන්සේලාම මේ ලෝකේ අනුත්තර වන්නේය කියලායි රහතන් වහන්සේලා සිංහනාද කළේ. මෙවන් වටිනා වීඩියෝ ඔබේ මිතුරන්ට ලබා දෙනු පිණිස ඔබේ මිතුරන්ට ශ්‍රද්ධා TV Facebook පිටුවට ඉන්වයිට් කරන්න. ඔබ ජංගම දුරකථනයකින් Facebook ලොග් වෙනවා නම් ශ්‍රද්ධා TV Facebook පිටුව තෝරා එහි මෙනු බාර් එකේ දකුණු පසට වන්නට ඇති කමියුනිටි යන්න ක්ලික් කරන්න. එවිට ශ්‍රද්ධා Facebook පිටුවට ලැබී ඇති ලයික්ස් ප්‍රමාණයට පහළින් සඳහන් ඉන්වයිට් ෆ්‍රෙන්ඩ්ස් ක්ලික් කර ඔබගේ යහළුවන් තෝරා සෙන්ඩ් ඉන්විටේෂන් ක්ලික් කරන්න. මිතුරු මිතුරයන් හට යහමඟ පෙන්වන්නට ඔබේ වගකීම ඉටු කරන්න. දහමින් සුපෝෂිත අනාගත පරපුරක් උදෙසා ඔබත් අප හා එක්වන්න. කොල්ලෝ ගැන හිතා ඉන්න කෙල්ලන්ට හිතනවා මේ මම මනුස්ස ලෝකෙට ආවේ මේකටද? මිනිහට බැන බැන ඉන්න බවලතුන් කල්පනා කරන්න ඕන මම මනුස්ස ලෝකෙට ආවේ මිනිහට බැනලා යන්නද?
ඊට බීලා මේ ගෑනුන්ටත් ගහගෙන ඉන්න පිරිමින්ට කල්පනා වෙන්න ඕන මම මනුස්ස ලෝකෙට ආවේ බේබද්දෙක් වෙලා යන්නද? මම මනුස්ස ලෝකෙට යනකොට කරගත් මනුස්ස ලෝකෙන් යනකොට මොකද්ද කරගත්තේ කියලා කල්පනා කරන්න ඕන. සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි මැරුණාට පස්සේ මල ගෙදර කියන්න දෙයක් නැහැ අප්පා. දැන් ඔය අපේ මහමෙවුනා භාවනාසපුලින් පාංශකුලෙට යන්නේ නැහැ කියලා කියනවනේ. දැන් මම නම් පාංශකුල වලට යනවා. දැන් මේ ළඟදී පාංශකුලෙකට ගියා ඔක්කොම ටික මේකප් කරලා මිනිහත් මේකප් කරලා තිබ්බේ. අනිත් ඔක්කොම මේකප් කරලා hina වෙවි හිටියා. හාන්දරුව පටන් ගත්තා. ශෝකාකූල පින්වත්නි කියලා. පච එකෙකුට ශෝකයක් නැහැ. මිනිහත් ටිකක් hina වෙලා වගේ ඉන්නේ. ඇත්තටම මල ගෙවල් වල ගිහිල්ලා කියන්න දෙයක් නැහැ. බිබී ඉඳලා මැරිච් එකා ගැන මොනවා කියන්නද? සල්ලාලකම් කරලා අහල පහල ගෙවල් වලට රිංගපු උන් ගැන මොනවා කියන්නද? අද මැරුණු මරණය කියන එක කොයි වෙලාවෙද දන්නේ නැහැ. කන් හැන්දක් තරම් මොලේකින් හිතලා බලන්න. අද මැරුණොත් හෙට මලගමේදී මොනවද කියන්න තියෙන්නේ කියලා. කටක් කැරලා පච නැතුව මොනවද වං කරලා තියෙන්නේ කියලා තමන් බලන්න. කාමෙන්ද තෘප්තිමත් වෙලා තියෙන්නේ ප්‍රඥාවෙන්ද කියලා බලන්න. යහපත් දේවල් හොයාගෙන ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. ලෝකෙට ගමට රටට සේවයක් කරලා තියෙනවද කියලා බලන්න. රැකපු සිල්පදයක් තියෙනවද කියලා බලන්න. තමන්ගේ වැරදි අත්හැරලාද කියලා බලන්න. මම කිව්වා ළඟදී තාත්තා කෙනෙකුට ඔහොම මම ටිකක් කතා කළා. අවුරුදු 65ක් බීඩි බීපු තාත්තා බීඩි නතර කළා බොන එක. මං ඒ තාත්තට කිව්වා මං අනිවාර්යෙන් තාත්තලා ගෙදර දාන එකට එනවා. දැන් පෙරේද කතා කළා මාස මහිතේ 2යි දැන් බීඩි දුමේනකොට අප්පිරියයි කිව්වා. සුපිරි අත්තරියනේ. එතකොට අවුරුදු 65 බීපු එකට වැඩිය අර අත්හැරපුවේගේ පින බලවත්. අත්හැරපුවේගේ පින බලවත්. ඒ නිසා ඔහුට විපාක දෙන්නේ අර ඒක යට යනවා. විපාක දෙන්නේ නෙවෙයි යට යනවා. අර අත්හැරව පිනම ඉස්සරහට එනවා. ඒ අතරතුර මාර්ගඵල ලැබුවොත් සත්පුරුෂ දිව්වරුන්ගේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණොත් ධර්මය අවබෝධ කළොත් අරවා විපාක දෙන්න කාලයක් නැහැ. තමන්ගේ අතින් කාමයේ මුල් කරගෙන වෙච්ච කෝටියක් පව් බඹසරක් රැක්කොත් ගෙවිලා යනවා. යම්කිසි කාන්තාවකට පුළුවන් වුණොත් මම යම් දවසකද මේක තේරුම් ගත්ත එදා ඉඳලා මම මගේ ස්වාමියා හැර වෙන පිරිමි ගැන හිතුවේ නැහැ කියලා ශ්‍රේෂ්ඨයි. කොල්ලොත් බැන්දට පස්සේ මම බැඳපු කෙල්ල හැර වෙන කෙනෙක් ගැන හිතලා නැහැ. හිතලා නැහැ කියන එකත් අද කාලේ හැටියට ගන්නෙ නැතුව මං වෙන අය ඇසුරු කරලා නැහැ කියලා හිතුවත් ඒක ශ්‍රේෂ්ඨයි. ඒව පතිපතිනී ධර්ම. මේ ධර්මය ඇහුවට පස්සේ තමා හෝ බාහිර කෙනෙක් සමග ලාමක ආශාවල් විඳින්න නැතුව බ්‍රහ්මචාරීව හිටියොත් ශ්‍රේෂ්ඨයි. ඒව බලවත් පිං. ස්වාමියා බිරිඳ කතා වෙලා අපි සීලයක් විදියට මාසෙකට මෙච්චර දවස් ගාණක් අපි දෙන්න වෙනමෙමු. ශ්‍රේෂ්ඨයි. දරු මොනුබුරු දැක්ක අවුරුදු 50ට පැනපු අය අපි දෙන්න දැන් වෙනම ඉමු කියලා බ්‍රහ්මචාරීව හිටියොත් ශ්‍රේෂ්ඨයි. ඒ අයෝ කිරි අම්මලාය. ඒ ඇත්තෝ කිරි අත්තලාය. ඒ ඇත්තන්ට බත් ටිකක් බෙදුවක් ගොඩක් පිං. ගුණ ඒවා. දැන් අපි පුංචි ෆෝන් එකක් දැන් සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ගේ ජීවිතවල ගන්නකොට තරුණ ළමිනුත් ඉන්න නිසා මම මේ කියන්නේ. ඔය ස්මාර්ට් ෆෝන් වලින් Viber, WhatsApp, email ඕවගෙන් තොරතුරු හොමාරු කර ගන්නවා කියන්නේ කෙල්ලගේ චරිතයේ දෝෂයක් තියෙනවා. මොකද මේ ෆෝන් එක Viber, WhatsApp වලටම සීමා වෙලා නැහැ. ඒකෙන් තවත් දේවල් කරන්න පුළුවන්.
ඇත්තටම අද කාලේ කෙල්ලෙක්ගේ හොඳ චරිතයක් බලනවා නම් ෆෝන් එකෙන්වත් හොයන්න පුළුවන්. කොල්ලෙක්ගේ හොඳ චරිතයක් බලනවා නම් ෆෝන් එකකින් හොයන්න පුළුවන්. අද කාලේ ෆෝන් එකයි අනේ පැටියෝ බබා චූටි රත්තරන් කියන වචන ටිකයි නැති වුණොත් ආදරේ නෑ ලෝකේ. ෆෝන් එකයි ওই වචන 4-5යි නේද ලෝකේ ආදරේ කියන්නේ. අර වැටෙන කඳුල පිහදාන චරිතේ විනාශ නොකරන දුකට පිහිට වෙන වරදට සමාව දෙන අහිංසක දෙයට ආදරේ කියලා කියන්න ලෝකෙ කැමති නෑ. ඒ වාගේ සෙනෙහස තියෙන අය තමයි සසරින් නිදහස් වෙන්නේ. ඒ වගේ සෙනෙහස තියෙන අය මරුණට පස්සේ ප්‍රේතය වෙන්නේ නැහැ. දැන් ලෝකෙ වැඩියෙන්ම ආදරේ තිබේ යසෝදරා මේ සිද්ධාර්ථනේ එක ජීවිතයක ප්‍රේතෙක් වෙලා නැහනේ. එච්චර බැඳිලා ඇවිල්ලා. එක ජීවිතයක ප්‍රේතෙක් වෙලා නැහැ. අද ගෑනුන්ට ආසාවෙන් කොච්චර පිරිමි ප්‍රේත වෙනවද? පිරිමින්ට ආසාවෙන් කොච්චර ගෑනු ප්‍රේත වෙලා උපදිනවද? ඒ තියෙන ආදරේ නෙවෙයි කාමරාගේ. දාහය ගින්න සංසිඳෙන්නේ නැති බව. ඉතින් මේවා තේරුම් ගන්න ටික ටික ධර්මයෙන් තමයි. ඊළඟට තියෙනවා කාමයන් විනාශ කරලා අල්පීච්ච වෙලා ලොල් වෙන්නේ නැතුව ප්‍රඥාව මුහුදක් වගේ කරගෙන ඉන්නවා කියන නුවණ තියෙන කෙනා. ප්‍රඥාව මුහුද දැන් අපේ ආසාව මුහුදක් වෙලා කල්පනා කරන එක වතුර බකට් එකක් වුණොත් අරක මැඩ පවත්වන්න බෑ. කල්පනා කරන එක තියෙන්න ඕන මුහුදක් වගේ. හොඳට කල්පනා කරන්න ඕන. අනේ ඒ වගේ ලෝකයක් කවදානම් අපි ලබා ගන්නද? හරි ලස්සන මගේ හිත පිනාගේ අවසාන උපමාව කියන්නම්. මේකේ තියෙනවා සංකපමින් පාවහන් තනන කම්කරුවෙකුමින් යමක් හරණේද එය සැප ඒලවයි. ඉදින් සියලු සැප කැමැත්තේද සියලු කාමයන් අත්හරින්නේ කියන උපමාව විස්තර කරන්න. හමෙන් සපත්තුවක් හදන්න කැමති කෙනා ලොකු හමක් අරගෙන ඒක කපනවා. හතරැස් කොටුවට හරි රවුමට හරි කපලා මැදින් ওই පටි දෙකක් දාලා දැන් ලස්සනට පොඩියට කපලා සපත්තුව හදනවා. අර කපන්න නේද අර සැහැල්ලු සපත්තු වෙන්නේ. හමෙන් සපත්තු හදන කෙනා කරන්නේ හම කප අයින් කරනවා. අයින් කරනකොට සැහැල්ලු සපත්තු වෙනවා. ඒ වගේ තමයි කියනවා කාමයේ අත්හරින්න සැපය. මොනවා හරි දෙයක් අත්හරින්න නැත්තම් සැපය. ස්මාර්ට් ෆෝන් එකේ නම් ඇප් අඩුවෙන්න සැපය. ෆෝන් නම්බර් අඩුවෙන්න සැපය. ෆෝන් එකේ ප්‍රමාණය අඩුවෙන්න සැපය. වටිනාකම අඩුවෙන්න සැපය. ස්මාර්ට් ෆෝන් එකට වැඩි චූටි ෆෝන් එකේ සැපය. ෆෝන් සම්පූර්ණයෙන් අත්හැරන්න නම් සැපය. යාළුවෝ අඩුයි නම් සැපය. ගෙදර බඩු මුට්ටු අඩුයි නම් සැපය. මොහොතක් බලන්න. තුරුස්නාවෙන් සමහර ස්ත්‍රීහු ගෙදර සාලේ ලොකුවට හදාගෙන සෝෆා සෙට් 2-3ක් ගෙනල්ලා දාගෙන අඩියක් තියන්න නැහැ සාලේ. මොකට නම් මේ සාලවල් හදනවද? කකුලම 10 වතාවක්වත් වැදිලා පුටුවල. ඒවත් වහලා තියෙන මිනිහෙකුට ඉඳ ගන්න දෙන්නේ නැහැ. බඩු අඩුවෙන්න සැපය. නිකමට ගෙදර කැලෙන්ඩර් ටික අඩුයි නම් සැපය. ඉඳ ගන්න පොඩි පුටු සෙට් එකක් තිබ්බා සැපය. වත්තක උනත් තැන් වල ගස් කොළන් ටිකක් තිබිලා සැපය. තනකොළ ටිකේ ඇවිද්ද සැපය. අඩුවෙන්න සැපය. බඩු වැඩිවෙන්න දුක. කෙනෙක්ගේ ජීවිතේ භාණ්ඩ 100ක් තියෙනවා නම් දුක් 100යි. භාණ්ඩ 10ක් නම් දුක් 10යි. තනිකඩව ඉඳලා බඩගිනි වුණාම තනියෙන් ඉන්න පුළුවන්. තවත් එකෙක් ඉන්නකොට ඒකට හරි අරන් දෙන්න. අනේ මං බඹසර සිල් රකින්න ආසයි නමුත් කැඩෙනවා. බලන්න.
බඹසර සිල් රකින්න ආස ඒ කියන්නේ එයාට බාධාව තමයි self abuse. එතකොට මේ බාධාව එන්නේ කරුණු කීපයක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි ඉන්ටර්නෙට් වල වල් චිත්‍රපට බැලීම. එක දිගටම බලලා ඔළුව අවුල් කරගත්තට පස්සේ එයා ඒ ගින්න නිවා ගන්න තමන්ව දූෂණය කරගන්නවා. එතකොට බඹසර සිල් රකින්න බෑ. ඊළඟ එක තමයි අධික සංවේදී වීම. අධික සංවේදී කෙනා පොඩි දෙයකට රාගය ඉස්සරහට ගන්නවා. එයාට බඹසර සිල් වල ප්‍රශ්න එනවා. ඊළඟ එක තමයි පාප මිත්‍ර සේවනය. පාප මිත්‍රයන් විසින් රාගය අවස්සන දේවල් කතා කරනවා. කතා කරද්දි රාගය ඇවිසිලා යනවා. එතකොටත් බඹසර සිල් රකින්න බෑ. ඊළඟ එක අමනුෂ්‍ය ග්‍රහණය. අමනුෂ්‍ය ග්‍රහණයක් ඒ කියන්නේ යම්කිසි අමනුෂ්‍ය බැල්මක් තියෙනවා නම් එයාට හිත සුව පිණිස පවතින්නේ නැති ඒකිනුත් සීලයට බාධා කරනවා. මෙන්න මේ කරුණු රාශියක් හේතු වෙනවා. අපිට අමනුෂ්‍ය බැල්ම එකපාරට හොයන්න බෑ. ඉන්ටර්නෙට් වලින් ජරා බලන එක නවත්ත ගත්තොත් පාප මිත්‍ර ආශ්‍රයෙන් බේරුණොත් ඊළඟ එක සමහරු දැන් අපි ගත්තොත් මේ ස්වප්න දෝෂ කියන්නේ සමහර විට හීනෙන් ධාතු පාවෙනවා. මේකට බයයි සමහරු. බය වෙන්න එපා. ඒක Tamanට අයිති නෑ, ඒක අතාරින්න. හොඳම දේ නිතර පිරිත් කියන්න පුරුදු වීම. ඊළඟ එක රාග සිතිවිලි හිතා ඉන්න එපා. හොඳ වැදගත් දේවල් හිතන්න පුරුදු වෙන්න. වැදගත් දේවල් ඒ කියන්නේ බුද්ධානුස්සතිය වගේ හොඳ දෙයක් එක්කෝ මෛත්‍රී වගේ එකක් හිතන්න පුරුදු වෙන්න. එතකොට ටික ටික තමන්ගේ කය හැඩ ගැහෙනවා ධාතු ශක්තිය ශරීරෙ පිහිටන්න. අමනුෂ්‍ය ප්‍රශ්නයක් තිබුණොත් ඒක තමයි ටිකක් බරපතල වෙන්නේ. ඒකට ඉතින් නිතර පිරිත් කියන එකට කාලයක් යනකට හරියයි. ඒක සියලු දෙනාට පොදු එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ බඹසර සිල් අනුසස් මෙනෙහි කරන්න. ගොඩාක් හොඳයි මේ උතුම් සිල්ලුතුම් ගැන ඊළඟට උදාර පුද්ගලයන්ගේ ජීවිත කැපවීම ගැන තියෙන කතා කියවීම, ධර්මයේ කියවීම ඒවා. එතකොට මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි. විවාහ වෙච්ච කෙනෙක් එක්ක විවාහ නොවිච්ච කෙනෙක් සෙක්ස් කළාට කමක් නැද්ද? දැන් බලන්න විනාශේ. දැන් මේ කියන්නේ කෙලීම පව් ගැන නේද? හරි භයානකයි. විවාහ වෙච්ච කෙනෙක් තව කෙනෙක් වරද්දට පොළඹවා ගත්තොත් එයාට සංසාරේ එක ආත්මයක් නෙමෙයි දෙකක් නෙමෙයි ආත්ම භාව 5000 births ආත්ම භාව 5000ක් ආදරේ ලැබෙන්නේ නැහැ. දැන් බලන්න රිසල්ට් එක. ආත්ම භාව 5000ක් ආදරේ ලැබෙන්නේ නැති ශාපයක් Tamanට ලැබෙනවා. කාගේ හරි කසාදේ බැඳපු ස්වාමියෙක් Taman පොළඹවා ගත්තොත්, කසාදේ බැඳපු බිරිඳක් Taman පොළඹවා ගත්තොත් ආත්ම භාව කීයක්ද? 5000ක්. ආත්ම භාව 10 නෙමෙයි 5000ක්. 5000 වාරයක් පෞල් ජීවිතේ කඩාකප්පල්. සංසාරේ ඒ විදියට ගුටියක් හන්ට ඕනේ නම් කරගන්න.
ආදරය වුණේ නම් කවදාවත් මේ විවාහ වෙච්ච ජෝඩු වලට අත තියන්න යන්න එපා. ආදරය වුණේ නම් විවාහ වෙන්න ඉස්සෙල්ලා විනාශ වෙන්න එපා. විවාහ වෙන්න ඉස්සෙල්ලා විනාශ වුණොත් ඒකේ ඩැමේජ් එක මේකයි. අපි කියමු ඔන්න විවාහ වෙන්න ඉස්සෙල්ලා මේකුම් රූම්ස් ගියා. ඒ කොයි හරි රූම් එකකට ගිහිල්ලා විනාශ වෙලා දැන් ගෙදර දන්නේ. දැන් ඔන්න වෙඩින් එක ගන්න ඕනේ. දැන් ඔන්න වෙඩින් ගන්න ගිහිල්ලා ඔන්න දැන් ඉතින් වෙලාවකුත් බලාගෙන දැන් මේ නැකතට දැන් සුද්ධිට පිටට ඊට පස්සේ දැන් ඔන්න ගිය පාරත් පට මේක කියන්න වුණා මන් මත කියලා හැටියට. දැන් ඔන්න මගුල් පෝරුවට නගිනවා. දැන් අර මල් කුමාරියෝ මල් දානවා. දැන් අලුත් ජෝඩුව ෆ්‍රෙෂ්. මගුල් ජෝඩුව නගිනවා. දැන් ඔන්න ජයමංගල ගාථා කියනවා. ආශිර්වාද ගාථා. අලුතින් පටන් ගන්න. උන් පටන් අර හොරෙන්. දැන් ඔන්න ජයමංගල ගාථා කියනවා. සෙත් පතනකොට මේගොල්ලන්ට සම්බන්ධ ඉෂ්ට දේවතාවරු ඉන්නවා. මේ ලෝකේ ඉන්නවා ඉෂ්ට දේවතා. ඉෂ්ට දේවතාවරු සෙත් පතන්න බලනවා. පිරිණිවෙච්ච ජෝඩුවක්. ඇඳුම විතරයි. ඇතුළ කුණු වෙලා. ඇතුළ කුණු වෙච්ච දෙන්නෙක් පෝරුවේ හිටගෙන ඉන්නවා. ආශිර්වාද ගන්න දෙවරු සාප කරලා යනවා. මොකද්ද රිසල්ට් එක? වැඩි දවසක් යන්නේ නැහැ කසාද බැඳලා දෙන්නට දෙන්න පෙන්නන්න බැරුව යනවා. දෙන්නට දෙන්න පෙන්නන්න බැරුව යනවා. එපා වෙනවා. ටික දවසයි ඩිවෝස්. බලන්න හොයලා ඩිවෝස් කේස් වැඩි. මේ ඩිවෝස් කේස් වල ගොඩාක් මුල ওই ප්‍රශ්නේ ඇති. විටකදී සිනාසෙන, විටකදී අඬන, තවත් විටකදී කර කියාගත හැකි දෙයක් නොමැති තරුණ ජීවිත අනන්තවත් මේ ජීවන ගමන තුළ අපිට මුණ ගැසිලා තියෙනවා. අපි කතා කරන්නේ අන්න ඒ ජීවිතවලට. අනේක විද හැලහැප්පීම් මත වේලි ඉරිතෙලී කිය තරුණ හදවත් දහමින් සුපෝෂිත කරන්නට යොවුන් දහම් සක්මන 2020 ඔබත් ඇවිත් යන්න පෙබරවාරි 15 වෙනිදා සවස 1 සිට කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා සපු පරිශ්‍රයේ සුපිහිටි බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේදී